සුබ දේශනක් සීලුම මාධ්‍යවේදී සහෝදරුන් අපි සහෝදරත්වයෙන් පිළිගන්නවා. අද අපි මේ මාධ්‍ය හමුව කැඳවන්නේ අසිරි හදවත ග්ලෝරියස් හාර්ට් අත්පුදුමාන ඉදයම් අපේ ස්වේච්ඡා ක්‍රියාකාරීත්වයේ වසංගතයට එරෙහි ජන පෞර විදිහට මේ මාධ්‍ය හමුව කැඳවන්න සහ මේ අපි මේ අවස්ථාව යොදාගත්තේ විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වෙනකොට වසංගතය කොරෝනා වසංගතය විසින් මුළු මහත් මිනිස් සමාජයේම ඊටාම බරපතල ඛේදවාචකයකට ඊටාම බරපතල අභියෝගයකට ලක් කරලා තියෙනවා. අද වෙනකොට අපේ රටේ දිනකට මිය යන ගණන 200 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ලෝක මට්ටමින් වාර්තා වෙන ප්‍රවෘත්ති දිහා බැලුවාන් පස්සේ නව ප්‍රභේද තවත් අලුත් ආකාරයක ප්‍රභේද ඉස්මතු වෙමින් තිබෙනවා. පසුගිය දවස්වල වාර්තා වුණා විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයෙන් ඒ වගේම ලතින් ඇමරිකානු කලාපයෙන් නව ප්‍රභේද ඒ සම්බන්ධ දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව දැනට තියෙන එන්නක් පවා වෘත්තු දෙන්නෙක් තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වසංගතය පරාජය කිරීම සඳහා වෙච්ච ක්‍රියාකාරීත්වයක් අපි හිතනවා ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් මුළු මහත් මනුෂ්‍ය සංහතිය මැදිහත් වෙච්ච ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි කියලා. විශේෂයෙන්ම මේ මෙවැනි වසංගතයක් පරාජය කරන්න වෛද්‍ය විද්‍යාව විසින් විද්‍යාව විසින් මොනතරම් බලවත් සොයා ගැනීම සිද්ධ කරත් ඒක යම්කිසි ආකාරයක මුළු මහත් මිනිස් සමාජයට එකවර විශේෂයෙන්ම එන්නත වගේ එකක් එකවර ලබා ගැනීම නැත්නම් යම්කිසි කෙටි කාලයක් තුර ලබා ගැනීම හරහා තමයි එහි සැබෑ ජයග්‍රහණය මනුෂ්‍ය සමාජයට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අපිට පේනවා ඒක එහෙම නෙමෙයි ලෝකේ පුරාම සිද්ධ වෙන්නේ අපේ රට තුලත් ඒක එහෙම නෙමෙයි පහුගිය කාල තුල සිද්ධ වුනේ. ඒ නිසා සියල්ල විසින් විශාල ව්‍යසනයක් සමාජ ඉස්සරහ අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ව්‍යසනයේට අපි හිතනවා සමාජ ක්‍රියාකාරකයන් විදිහට, කලාකරුවන් විදිහට, විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට, ඒ වගේම වෘත්තීය සමිති නායකයන් විදිහට, විශේෂයෙන් වාමාංශික පක්ෂ විදිහට අපිට සමාජ වගකීමක් තියෙනවා මේ ව්‍යසනයේ මෙතරම් බරපතල වෙලා මුළු සමාජයේම අකර්මණ්‍ය වෙලාවක විශේෂයෙන්ම අපේ බොහෝ දේවල් උදුරගෙන තියෙන වෙලාවට අපේ මනුෂ්‍යත්වයේ උදුරා නොගැනීමට නැත්නම් ඒ මනුෂ්‍යත්වයේ උදුරා ගැනීමට එරෙහිව මැදිහත් වෙන්න අපේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මේ අවශ්‍යතාවය අද වෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් ඇතුලේ විශාල ධාරිතාවයක් රෝගීන් විශාල ධාරිතාවයක් දරන්න වෙලා තියෙනවා. ඒ නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඊටාම විශාල පීඩනයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම අපේ තියෙන සෞඛ්‍ය සේවාව මේ තත්ත්වයට ප්‍රමාණවත් නැහැ කියලා අපිට පෙනෙමින් තියෙනවා. ඒ වගේම නිවස් ආශ්‍රිතව නිරෝධායනයක් සිද්ධ වෙමින් තියෙනවා. නිවස් ආශ්‍රිත නිරෝධායනය යම්කිසි ආකාරයක ප්‍රශ්න ගැටලු මතුවෙච්ච තැන් තියෙනවා. නිවස් ඇතුළේම මිය යන සංඛ්‍යාව මේ වෙනකොට ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ සියලු කරුණු දිහා බැලුවාම මේකට යම්කිසි ආකාරයක පොදු සාමූහික ස්වේච්ඡා මෙදිහත් වීමක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ සම්බන්ධ පුළුල් සාකච්ඡාව පහුගිය කාලය තුල අපි මේ ව්‍යාපාරයට එකතු වෙලා ඉන්න ක්ෂේත්‍ර ගණනාවක කොටස් එක්ක සිද්ධ කෙරුණා. විශේෂයෙන්ම ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීය සමිති නායකින්, ඒ වගේම වෘත්තිකයන්, වෛද්‍යවරුන් මෙවැනි පිරිස් ගණනාවක් එක්ක අපි විශාල සංවාදයක හිටියා. ඒ සංවාදයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ අසිරි හදවත, ආශ්චර්යමත් හදවත කියන නම නැත්නම් අසිරි හදවත කියන නම මුල් කරගෙන මේ ව්‍යාපාරය ආරම්භ කරන්න මේ ව්‍යාපාරය හරහා කොවිඩ් වසංගතයේ පරාජය කිරීම සඳහා ඒ පසුපසට තල්ලු කිරීම සඳහා වෙච්ච ව්‍යායාමයකට මුල පුරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේක අපි දැන් සංවිධානාත්මකව කරන්න සූදානම් වුණාට මේ වෙනකොටත් අපි සමාජයේ විවිධ කොටස් මේ සඳහා මැදිහත් වෙමින් හිටියා. අපි දන්නවා ඒක. රෝහල් වලට විශාල වශයෙන් ආධාර උපකාර කරපු අය ඉන්නවා. ඒ වගේම තමන්ගේ මට්ටමින් රෝගීන් රැක බලා ගන්න මැදිහත් වෙච්ච අය ඉන්නවා. ගම් මට්ටමින් ඒ සඳහා මැදිහත් වෙච්ච අපි හැම කෙනාගේම ශ්‍රමය අගය කරනවා. හැබැයි අපි හිතනවා ඒකට සමාජමය මුහුණුවරක් සකස් කළ යුතුයි. ඒකට සාමූහික මුහුණුවරක් සකස් කළ යුතුයි. ඒකට සංවිධානාත්මක මුහුණුවරක් සකස් කළ යුතුයි. ඒ කටයුතු තමයි අපි මුල පුරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාර ඉදිරියේ හෙට දවසේ ඉඳලා අපි මේකේ කටයුතු ආරම්භ කරනවා. මේකේ ක්‍රියාකාරකම් රෝහල් ගණනාවක දැනට අපි සාකච්ඡා කරලා තියෙනවා රෝහල් බලධාරීන් එක්ක අපේ අවශ්‍යතාවය මොකක්ද? අපේ මැදිහත් වීම මොන පැත්තෙන්ද සිද්ධ වෙන්න ඕන කියලා. ඒ නිසා උන් අපිට ලබා දීපු කරුණු තොරතුරු උපදෙස් තියෙනවා. අවශ්‍යතාවය කොහොමද ලැබෙන්න ඕන කියලා අපේ මැදිහත් වීම. ඊට අනුව රෝහල් ගණනාවක කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් ඒ වගේම රට පුරා තියෙන රෝහල් ගණනාවක මේ මෙහෙයුම කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මූලික වශයෙන් අපි මේ වසංගතය තුල පැති තුනකට මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. එකක් රෝහල් ආශ්‍රිතව තියෙන සංකීර්ණතාවයට අපෙන් ලබා දී යුතු සහාය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය අංශවල තියෙන බලධාරීන්ගේ එකඟතාවය සහ ඔවුන්ගේ අවබෝධය සහිතව ඒ වගේම අතරමැදි ප්‍රවාහන කටයුතු වලදී අපේ සහාය නැත්නම් මැදිහත් වීම අවශ්‍ය තැන් වලදී ලබා දෙන්න. ඒ වගේම ගම් මට්ටමේ තිබෙන ගැටලු ගණනාවක් තියෙනවා. නිරෝධායන වෙන පවුල් වලට තියෙන
ආර්ථික ප්‍රශ්න නැත්නම් උන්ට තියෙන විවිධ ද්‍රව්‍යමය සහනාධාර නොලැබීම සහ ඒවැය තියෙන අඩුපාඩුකම් එක්ක පැන්න කිච්ච ප්‍රශ්න තියෙනවා. ඒ වගේම වෛද්‍ය උපදේශවල සහ එවැනි අවශ්‍යතා මතුවෙච්ච අය ඉන්නවා. ඉතින් එතෙන්ට මැදිහත් වීමේ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ පැති තුන ඉලක්ක කරගෙන තමයි අපේ මැදිහත් වීම හෙට දවස්වල ආරම්භ කරන්නේ. දැනට සෞඛ්‍ය මේ රෝහල් ක්ෂේත්‍රයේ මැදිහත් වීම සඳහා අපි දැනට මේ සඳහා මූලික වශයෙන් එකඟතාවය පළ කරපු ආරම්භයක් විදිහට එකඟතාවය පළ කරපු 200ක පිරිස 200ක පමණ පිරිසකගේ සූදානමකින් අපි හෙට වැඩ කටයුතු ආරම්භ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා සමාජ ප්‍රතිචාරයක් ලබා දෙන්න කියන එක අපි ඉල්ලා හිටනවා. විශේෂයෙන්ම පහුගිය කාලය තුල මේ වසංගතයේ හසුරුවද්දී විශේෂයෙන්ම ප්‍රගතිශීලී කණ්ඩායම් වාමාංශිකයින් මේ හැම කෙනාම සමාජය ගෙනාවු සංවාද තමයි මේක සමාජයක් විදිහට මේකට මුහුණ දෙමු කියලා. නමුත් අපිට පෙනුණා මේ ප්‍රශ්නෙට එලෙස නෙමෙයි විශේෂයෙන් මේ සම්බන්ධ තීරණ ගත්ත බලධාරීන් කටයුතු කරේ. ඒ නිසා මේ ප්‍රශ්නේ සංකීර්ණලා තියෙනවා. ඒ අපි නැවතමත් යෝජනා කරන්නේ මේකට සමාජයක් විදිහට තමයි මේ ප්‍රශ්න උත්තර හොයන්න ඕනේ. සමාජය අකර්මණ්‍ය කිරීමෙන් නෙමෙයි. සමාජයේ සක්‍රිය කිරීමෙන්. නමුත් අපි තෝරා බේරා ගත යුතු අපි වැඩ කරන්නේ කොහොමද? ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා තෝරා බේරා ගන්න. නමුත් සමාජය මේ සඳහා සූදානම් කිරීමෙන් තමයි මේ වැඩි ඕනෑම ගෝලීය අර්බුදයකින් මනුෂ්‍ය සමාජයේ වෙලාගත් අර්බුදයකින් අපිට එළියට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ සඳහා වන ආරම්භක පියවර අපි තියලා තියෙනවා. අපි ඉල්ලා හිටනවා මේ කාර්ය සඳහා දායක වෙන්න සූදානම් හැම කෙනෙක්ගෙන්ම ඉදිරියට එන්න කියලා. විශේෂයෙන් පහුගිය කාලේ විවිධාකාර ස්වේච්ඡා සමාජ ක්‍රියාකාරකම් අපි විටින් විට දැක්කා. ඒවා සමහර ඒවා දේශපාලන අරමුණු මුල් කරගෙන ඇති වෙච්ච ඒවා. විවිධ සමාජ ස්තර විවිධ දේශපාලන කණ්ඩායම් සමාජය ගැන වගකීම ගැන වගවීම ගැන විවිධ අවස්ථාවල විවිධ දේශපාලන මත උඩ ඉඳලා කතා කරා. අපි හැම කෙනෙකුටම ආරාධනා කරනවා මේක හුදු එක මොන හරි දේශපාලන මතයකට නැත්නම් දේශපාලන ව්‍යාපාරයට සීමා වෙලා නැහැ මේ අභියෝගය. ඒස අපි හැමෝටම තියෙන අභියෝගයක්. ඒ නිසාමයි මේක විශේෂයෙන්ම මෙවැනි පුළුල් ව්‍යාපාරයක් විදිහට අපි ආරම්භ කරන්න අඩිතාලෙම යොදාගත්තේ. ඒස අපි හැම කෙනෙකුටම ආරාධනා කරනවා මේ කාර්යයට ඉදිරියට එන්න. අපි ආරම්භයක් තියෙනවා. ඒ හැම කෙනෙකුගේම අපි ආයෝජනය කරනවා මේ කාර්ය සඳහා පෙරට එන්න කියලා. මූලික වශයෙන් කෙටියෙන් මේ සම්බන්ධ අදහස් ඉදිරිපත් කරන්න කිරීමක් මා විසින් කරේ. අපි මේකේ තව දුරටත් අපේ අදහස් දැක්වීම සඳහා අපි මේ සාමූහිකයේ සමග එකතු වෙච්ච තව ගණනාවක් ඉන්නවා. අපි ඒ සියලු දෙනාට අදහස් ඉදිරිපත් කිරීම සඳහා ඇරයුම් කරනවා. හරිනේ. මම විශේෂඥ වෛද්‍ය ජේ.ඩී. ඩයස්. මම විශේෂඥ වෛද්‍ය ජේ.ඩී. ඩයස්. කොරෝනා වසංගතය මම හිතන්නේ වසංගතයේ විසින් ඇති කරලා තියෙන බලපෑම මම හිතන අපි කාටත් අවබෝධයක් තියෙනවා. ලෝකේ පුරා විවිධ අවස්ථාවලදී විවිධ කාලවලදී පටන් ගත්ත මේ වසංගතය නිසා බරපතල ආකාරයේ රෝගී ගණනාවක් දැන් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව ඉතාමත්ම වේගෙන් වැඩි වෙමින් පවතිනවා. එතකොට මෙන්න මේ කාර්ය සඳහා මම හිතන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පිරිස් ඉතාමත්ම උමනාවෙන් කඩිසරව ඒ වගේම වගකීමෙන් මේ සෞඛ්‍ය සේවය තුළ වැඩ කරමින් ඉන්නවා. ඒ වගේම සෞඛ්‍ය සේවයට සම්බන්ධ නොවුනත් පරිපාලන සේවයත් ඒ වගේම ආරක්ෂක නිලධාරීන් මේ සියලුම කට්ටිය මේ වසංගතය මර්ධනය කිරීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් ඉන්නවා. නමුත් මේ වෛරසයේ තියෙන ස්වභාවය විවිධ ප්‍රභේද හට ගැනීම සහ අනිකුත් විවිධ හේතු නිසා මෙම රෝගී ප්‍රමාණය වැඩි වීම නිසා අද වෙනකොට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය ශාස්ත්‍රයට බරපතල අභියෝගයක් තියෙනවා. තමන්ගේ ධාරිතාව ඉක්මවා රෝගීන් දැන් රෝහල් කරා පැමිණෙනවා. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයට සිද්ධ වෙලා තියෙනවා මේ රෝගී සත්කාරය නිවස් කරා ගෙන යන්න. ඒ නිසා නිවස් පදනම් කරගනිමින් මේ රෝගී සත්කාරය කරමින් පවතිනවා. එහෙම කරත් මේ කාර්ය මණ්ඩලයේ සීමාව නිසාත් වෙනත් අර්බුද නිසාත් මේ රෝගී සත්කාර ඉතාමත්ම හොඳින්ම කරලා මේ රෝගීන් සුවපත් කරන්න බැරි වෙලා තිනවා. ඒ වගේම තමයි රෝගේ ව්‍යාප්තිය
මර්ධනය කර ගැනීමේ බරපතල අභියෝගයක් ඇවිල්ලා තිනවා. ඒ නිසා මං හිතන්නේ රටේ ජනතාව විදිහට මේ සඳහා විශේෂ අවධානයක් මැදිහත් වීමක් කරන්න ඕන. මා පුද්ගලිකව දන්න දේ තමයි අපි රෝහලේ වැඩ කරනකොට විශේෂඥ වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙච්ච අය ඒගොල්ලන් බරපතල කම්පැනිට ලක් වෙලා තියෙනවා. ඒගොල්ලන් අපිත් එක්ක ඇවිල්ලා කියනවා මේ අද ඔන්න 3 දිනක් දැන් හුස්ම ගන්න අපහසුයෙන් ඉන්න ඔක්සිජන් දැන් දෙලා තියෙන දෙන්නෙක් නැති වුණා. මේ වගේ බරපතල කම්පැනිට ලක් වෙලා තියෙනවා මේ වෙනුවෙන් වැඩ කරන වෛද්‍යවරු. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මේ තත්ත්වෙම තමයි කුඩා රෝහල් වලත් මේ රෝගීන් තමන්ගේ සත්කාරය ලබා දෙන්න බැරුව ඒගොල්ලන්ව අවශ්‍ය ප්‍රතිකර්ම ගැනීම සඳහා ඒ කට්ටිය යොමු කරන්න බැරුව ඒ පරිපාලන නිලධාරීන් බරපතල කම්පැනිට ලක් වෙලා තිනවා. ඒ වගේම තමයි ගෙවල් තුල නිරෝධානය කරන සමහර රෝගීන් විටින් විට මේ යන සිද්ධීන් වාර්තා වෙනවා. මෙයත් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විදිහට බරපතල අපහසුතාවයටත් කම්පැනිටත් ලක් වෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය යටතේදී අපිට සිද්ධ වෙනවා සමාජයේ ඉන්න සියලුම කොටස් මෙන්න මේ කාර්ය සමාජ සත්කාර මේ රෝගී වළක්වා ගන්නත් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීමේ ක්‍රියාවලියට අවශ්‍ය සත්කාරය ලබා ගැනීම සියලුම කොටස් මේ සඳහා සම්බන්ධ කරගන්න ඕන. ඒ නිසා මම හිතන්නේ අසිරි හදවත් කියන මේ සංවිධාන අද බිහි වෙන සංවිධානය මුල් කරගෙන අපි උපරිම උත්සාහය කර යුතුයි. ඉතාමත්ම කැපකිරීමෙන් වැඩ කරන ඒ වගේම මේක අභියෝගයක්. අපි කවුරුත් මේ වසංගතයට ගොදුරු වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් දරාගෙන ඉතාමත් කැපවීමෙන් ඒ වගේම සාමූහිකව මෙතෙක් බොහෝ අය තම තමන් ආරක්ෂා වෙන්න බැලුවේ. නමුත් අද අපිට සිද්ධ වෙනවා අනෙක ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම කට්ටිය මැදිහත් වෙලා ඉතාමත් කැපකිරීමෙන් සංවිධානාත්මක මේට මැදිහත් වෙන්න. ඉතින් මම හිතන්නේ රටේ බොහෝ පිරිස් මේ සඳහා සෑදී පැදී ඉන්නවා ඇති කියලා අපි හිතනවා. ඒ නිසා අපි වෛද්‍යවරු විදිහට ඉල්ලා සිටිනවා මේ රටේ සියලුම පුරවැසියන්ට මේ සත්කාරය සඳහා දායක වෙලා මේ රෝගය හැකියපමණින් ඉක්මනින්ම තුරන් කරලා මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩපස්ථා ලබා දෙන්න කටයුතු කරන නිසා. ස්තුතියි. මම වෛද්‍ය විපුල වික්‍රමසිංහ මම රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම්. ප්‍රථමයෙන්ම මම විශ්වාස කරනවා ලංකා ඉතිහාසයේ සෑහෙන කාලයකට පස්සේ සමස්ත ජනතාව එකතු කර ගන්නට ආපු අවස්ථාව නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා මේ අසිරි හදවත් වැඩසටහන මේ මොහොතේ බිහිවීම පිළිබඳව අප ඉමහත් ගෞරවයක් ලබා දෙනවා මේ සංවිධානය බිහි කරන්නට වැඩ කරපු කණ්ඩායමට. මොකද මේක මේ මොහොතේ අවශ්‍යතාවයක්. එකිනෙකා පරයා එකිනෙකා බේරෙන්නට ගත් උත්සාහයන් කිසිසේත්ම මානව සංහතියට හරියන්නේ නැහැ කියන එක මේ ගෝලීය වසංගතයෙන් මනාවට ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ ඉඳන් අපි සිදු කළ යුත්තේ එකිනෙකා පරයා බේරීමට නොව සැවම බේරාගෙන ඉදිරියට ගමනක් යාම සඳහා සංවිධානගත වීමයි කියන එක තමයි මා විශ්වාස කරන්නේ. ඒ විශ්වාසය මත තමයි අපි මේ සංවිධානය සම්බන්ධ වන්නේ. එතකොට අපි වෛද්‍යවරු විදියට ඒ වගේම වෙනත් මෙතන සම්බන්ධ වෙලා ඉන්න කලාකරුවන්, වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, දේශ වෘත්තීය සමිති නායකයන් විදියට අපි මේ ජන සමාජයේ දිහා ප්‍රගතිශීලීව බලන කණ්ඩායමක් විදියට මා ප්‍රථමයෙන්ම ආයෝජනා කරනවා මේ සඳහා සම්බන්ධ වීමට කැමැති සියලු කණ්ඩායම් වලට මේ සමග සම්බන්ධ වීමට කටයුතු කරන්නයි කියලා. මොකද මේකට සම්බන්ධ වීමේදී අවශ්‍ය තාක්ෂණික සහායන් ලබා දීමට මේ වැඩසටහන සම්බන්ධ වෛද්‍යවරු සැදී පැහැදී සිටිනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය අනෙකුත් අදහස් යෝජනා නිරන්තරයෙන් මේ රටේ සිටින විද්වත් වෘත්තිකයන් මේ සංවිධානය වෙත ලබා දෙනවා. ඒ නිසා කිසිදු කෙනෙක් කිසි සැකයක් තියාගන්නට අවශ්‍යතාවයක් නැහැ.
මේකට සම්බන්ධ වීම තුළ ඔහුට ඇයට අවදානමක් තියෙනවා කියලා ඒ තත්ත්වය කළමනාකරණය කරගනිමින් තමයි අපි මේ කටයුත්ත නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා සියලු දෙනා වසංගතයෙන් මිදී සියලු දෙනාටම යහපත් හෙටක් එමන්ටත් යහපත් රටක් හදාගන්නට නම් අපි සියලු දෙනා අත්වැල් බැඳගත් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඔබ දන්නවා ඉතිහාසයේ ලංකාවේ විවිධ වසංගත තත්ත්වයන් තුළ විවිධ ව්‍යාපාර ඇති කරලා ඒ ව්‍යාපාර හරහා ඒ වසංගත තත්ත්වයන් මර්ධනය කරලා පෙන්නපු රටක ඉන්න ජනතාව විදිහට ඒ උගත් පාඩම් වලින් ගන්නා වූ ආදර්ශයන් එක්තැන් කරගෙන තමයි අපි මේ ආයෝජනය කරන්නේ ඔබ සියලු දෙනාටම මෙම වැඩසටහන සමග සම්බන්ධ වන ලෙස. මොකද මෙහිදී රෝහල් වල ධාරිතාවය සහ රෝගීන් ප්‍රමාණය මිය යන ප්‍රමාණය හදවත් කම්පනයකට පත් කරන තත්ත්වයක් ඇති වෙලා තියෙන එක හදවත් කම්පනය වී බලා සිටිනවාට වඩා ඒ ඉදිරියේදී ගැලවෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලකට අතහිත දීමක් නැත්නම් උරදීමක් කරන්නට පුළුවන් නම් එය මානුෂීය වශයෙන් සහ ජාතියක් වශයෙන් අප හැමදෙනාටම ලොකු පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවායි කියන එක මේ ආසාවෙන් සඳහන් කරනවා. ඒ නිසා මෙහිදී අපි සැවොමගින්ම ඉල්ලා සිටිනවා වෘත්තීය සමිති නායකයන් විදිහට සියලුම වෘත්තීය සමිතිවල සමාජිකත්වය සහ සියලුම ශ්‍රී ලාංකික සමස්ත ජනතාවගේම ඉල්ලා සිටිනවා මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබට තියෙන හැකියාව ප්‍රයෝජනට අරගෙන ඉදිරියට එන්න ස්වේච්ඡාවෙන් අපි මේ වසංගතේ ජය ගැනීමට සූදානම් ජාතියක් බවට රටට එලි කරලා පෙන්වන්නට. බොහොම ස්තුතියි. මම ප්‍රසන්න විතානගේ චිත්‍රපටි අධ්‍යක්ෂක. වසංගත වේවා, ව්‍යසන වේවා, යුද්ධ වේවා, මේ සෑම ව්‍යසනයක්ම ඉස්සල්ලාම පිළිගන්නේ මනුෂ්‍යත්වයයි. නිදහසෙන් පසු අපේ ඉතිහාසය බැලුවාම ශ්‍රී ලාංකීය ජනතාව ව්‍යසන, වසංගත, යුද්ධ මේ හැම එකක් එක්කම ජීවත් වෙලා තියෙනවා. මොනතරම් අඳුරු කාල පරිච්ඡේද තිබුණත් අඳුර ජය ගන්නට උත්සාහ කරත් මම හිතන්නේ ලාංකීය ජනතාව තමන්ගේ මනුෂ්‍යත්වය ආරක්ෂා කරගන්න අරගල කරලා තියෙනවා. එය තමයි මම හිතන්නේ අද අපිට මෙතන වාඩි වෙලා ඉන්නත් අපිට මේ පෙළඹුම ඇති කරන්න හේතු වුනේ. අපේ ඥාති මිත්‍රාදීන් වේවා, හිතවතුන් වේවා, ප්‍රියයන් මේ සියලු දෙනා පසුගිය කාල වකවානුව තුළ අපි අතරින් වෙන් වෙලා තියෙනවා කොවිඩ් වසංගතය නිසා. ඊට ගොදුරු වීම. දැන් අපි මේ දිහා බලන් ඉන්නවා හැරෙන්නට අපිට කරන්නට දෙයක් නැද්ද කියන ප්‍රශ්නය මම හිතන්නේ අපේ හදවතට වද දුන් ප්‍රශ්නයක්. ඒකයි මේ සියලු දෙනා මෙතනට ඇවිල්ලා මේ වාඩි වෙලා ඉන්නේ. ඒ වද දීමත් එක්ක තමයි අපි විශ්වාස කරනවා අපි ප්‍රශ්නේ කොටසක් වෙනවට වඩා අපිට හැකියකමනින් ඒ ප්‍රශ්නයට විසඳුමක් වීමට කටයුතු කළ යුතුයි කියලා. ඒ නිසා අපි මෙතන අද වාඩිලා ඉන්නේ අපේ මනුෂ්‍යත්වය, ඔබේ මනුෂ්‍යත්වය වෙනුවෙන්. නැත්තම් මිනිසත් බව ආරක්ෂා කර ගැනීමටයි. ඒ සඳහා අපිට කළ හැකි හැම දෙයක්ම විවිධ ආකාරයෙන් ඒක ද්‍රව්‍යමය ආධාර වෙන්න පුළුවන්, බිම් මට්ටමේ වැඩ කිරීමෙන් වේවා වෙන්න පුළුවන්, පැනඩෝල් පෙත්තක් දීලා වෙන්න පුළුවන්, රෝගියෙකුට මැදිහත් වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මමත් සිසු මෙතන සිටින සහෝදර කලාකරුවනුත් කිසියම් වූ ආකාරයක අපි අපේ ඇත්තටම කිසියම් කාගේවත් මෙහෙයුමකට නෙවෙයි අපේ හදවතින් මතුවෙච්ච කිසියම් කැකෑරුමක් නිසා අපි මෙතනට වාඩිලා ඉන්නවා.
ඒ නිසා අපි කිසියම් විදිහක සාධනීය ලෙස මැදිහත් වීමට මේ වසංගතයට එරෙහිව මැදිහත් වීමට අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. අයිබෝවන් මම සෝමරත්න දිසානායක චිත්‍රපටි අධ්‍යක්ෂක. කොවිඩ් වසංගතය කියන එක රජයට අයිති දෙයක්වත් විපක්ෂයට අයිති දෙයක්වත් කිසියම් කණ්ඩායමකට අයිති දෙයක්වත් නොවේ. අපි කාටවත් මේකට චෝදනා කරන්නෙත් නැහැ. කිරීමේදී සාධාරණ මොකුත් නැහැ. හැබැයි අපිට චෝදනා කරන්න සිදුවෙන අවස්ථා තියෙනවා. මේ වසංගතයේ පාලනය කිරීම කළ යුත්තේ රාජ්‍ය බලධාරීන් විසින්. රජයේ බලයේ පාලනය නීති රීති සම්පාදනය කොන්දේසි පැනවීම තියෙන්නේ රාජ්‍ය බලධාරීන්ට නිසා මේ වසංගතයේ ආරම්භයේදී නිසි පියවර නිසි විධිවිධාන නිසි කොන්දේසි නොපැනවීම නිසා අද මේ තත්ත්වයට ඇවිත් තියෙනවා කියන චෝදනාව අපිට අකමැත්තෙන් හරි කරන්න වෙනවා. නමුත් එය දැනට තියෙන තත්ත්වයට විසඳුමක් නොවේ. ඒ නිසා අපි කියන්නේ මේ වුණු දේවල් සිද්ධ වුණු දේවල් සහ සිදුවෙන දේවල් සියල්ලම මේ මොහොතේ අමතක කරලා මේ තියෙන තත්වයෙන් කිසියම් දුරකට අපේ රටවැසියන් අපේ ජනතාවට සහනයක් ලබා දීමට අපි කළ යුත්තේ කුමක්ද කියන එක තමයි මේ අවස්ථාවේදී අපි හිතන්න ඕනේ. මම හිතනවා අද අපි මෙතන එකතු වෙලා ඉන්නේ මෙතන කිසිම දේශපාලන නැඹුරු වීමක් හෝ දේශපාලන කල්ලියකට නැඹුරු වීමක් හෝ කවුරුවත් විවේචනය කිරීමක් හෝ නෙවෙයි. මම ඇතුළු අපේ අනිකුත් සහෝදර කලාකරුවන් සියලු දෙනාම මෙහි තියෙන පොදු වටිනාකම තේරුම් අරගෙන තමයි මේ උත්සාහයට අපි දායක විය යුතුයි කියන සත් පරමාර්ථයෙන් තමයි අපි එකතු වෙලා ඉන්නේ. බොහෝ වෙලාවට වගකීම් අපි රජයට බාර දීලා රජය කරන කම්ම බලාගෙන ඉන්න කාලයක් නොවේ මේක. මම හිතනවා ජනතාව හැටියට සාමාන්‍ය සමාජයේ වගකීම් තියෙන පුද්ගලයන් හැටියට මේ වෙලාවේ අපිට කළ යුතු දේවල් තියෙනවා. අපි රෝහල් පද්ධතිය ගත්තොත් සෞඛ්‍ය පද්ධතිය ගැන හිතුවොත් එහෙම මෙතන අපේ විශේෂඥ වෛද්‍යවරුනුත් මේක පැහැදිලි කළා. රජයට ඔරොත්තු දෙන්නේ නැති රෝහලට ඔරොත්තු දෙන්නේ නැති සෞඛ්‍ය බලධාරීන්ට ඔරොත්තු දෙන්නේ නැති තත්වයකට අද අපි පත් වෙමින් සිටින්නේ. මේ අවස්ථාවේදී සිවිල් සමාජයේ හැටියට රටට වග කියන පුරවැසියන් හැටියට අපිට අයිතියක් සහ යුතුයකමක් තියෙනවා මේ අවස්ථාවේදී හැකි දායකත්වයක් දෙන්න. ඒ නිසා මේ අසිරි හදවත වැඩපිළිවෙලේ තියෙන වටිනාකම දැකපු නිසා තමයි අපි තමුන්නාසෙලා ඉදිරියට ඇවිල්ලා කියන්නේ මේක හොඳ වැඩක් මේක හොඳ ආරම්භයක් මේක කිසියම් කණ්ඩායමක් විසින් පුද්ගලික වාසි ප්‍රයෝජන තකා කරන දෙයක් නෙමෙයි. මේ දවස්වල හුඟ දෙයක් සිද්ධ වෙන්නේ එහෙම. කොවිඩ් වසංගතය කියන එකත් දේශපාලන ෆුට්බෝලයක් කරගෙන තියෙන්නේ. සමහර වෙලාවට දේශපාලන පක්ෂයක් ලකුණු දමා ගැනීමට සමහර වෙලාවට පක්ෂයක් විවේචනය කිරීමට තමන්ගේ පිළට වාසියක් ලබා ගැනීමට තමයි හුඟ දෙනෙක් මේ කොවිඩ් වසංගතය මේ දවස්වල පත් කරන්නේ. නමුත් ඇත්ත කතාව කළ යුත්තේ එය නෙවෙයි. මෙතනදී මොන දේශපාලන පක්ෂයේද මොන ජාතියේද මොන ආගමේද මොන භාෂාව කතා කරන අයද මොන සංස්කෘතියද ඒක නෙවෙයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. අපි සියලු දෙනාටම තියෙන මහා පොදු සාධකය තමයි අපි සේරම මිනිස්සුයෝ. අපි සේරම මේ රටේ රටවැසියෝ පුරවැසියෝ. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා අපේ සහෝදර අනෙක් වැසියන්ට පුරවැසියන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වෙන්න. ඒ නිසා මේ කරන සත්ක්‍රියාව ජනතාවට අපි විසින් කළ යුතු දායකත්වයේ දීමට තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙතනදී විශේෂඥ වරුන් ඉන්නවා එක එක ක්ෂේත්‍රවලට අදාළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට, විද්‍යා ක්ෂේත්‍රයට, තාක්ෂණික ක්ෂේත්‍රයට, ඒ වගේම කලාකරුවන් ඉන්නවා, ඒ වගේම මාධ්‍යවේදීන් ඉන්නවා, විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් ඉන්නවා. මේ සියලු දෙනාටම දායක වෙන්න පුළුවන් කිසියම් ක්‍රමයක් තියෙනවා. ඒ හැම පැත්තකින්ම දායක වුණාම එක කණ්ඩායමක් හැදුනහම මම හිතනවා මේ අසරණ වෙලා සිටින ජනතාව දැනට රෝහලකට යන්න බැරිව රෝහලේ ඉඩ නැතිව ගෙවල් වලට වෙලා ප්‍රතිකාර ලබන අය ඉන්නවා. මේක රජයනුත් දැන් කරලා තියෙන්නේ මේ අපිට ආගරේට නෙමෙයි වෙන කරගන්න දෙයක් නැති නිසා. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ විදිහේ අසරණ පිරිසකට සරණ ඉල්ලා සිටින පිරිසකට සරණ වීම සඳහා හැදුණු සංවිධානයකට අතහිත දීම අපේ වැදගත්කම. මම ඉල්ලා සිටිනවා අපේ සියලුම ජනතාවගෙන් ජන සමූහයාගෙන් මේ කාර්ය හා එකතු වෙන්න මේක හොඳ ආරම්භයක්. අපි කළ යුතු දෙයක්. ජීවත් වෙන මිනිස්සෙයින් හැටියට ජීවත් වෙන මිනිසුන්ට උපකාර කිරීමට අපි කළ යුතු දෙයක්. ඒ නිසා මේ
අසිරි හදවත සංවිධානයට අපි සියලු දෙනාම ඒකරාශී වෙමු කියන ඉල්ලීම මම කරනවා. ස්තුතියි. මම තුසිත ලක්නාත් රූපණ ශිල්පියෙක්. රටක ජයග්‍රහණ අත්පත් කරගන්නකොට ඒකේ අයිතිය සහ ගෞරවය භුක්ති විඳින්න ලෑස්ති වෙච්ච පාලකයෝ ඕන තරම් අපි දැකලා තියෙනවා. ඒ වගේම රටක් විදියට ව්‍යවසනයකට මුහුණ පෑවට පස්සේ ඒකේ තියෙන වැරැද්ද නැවත ජනතාව පිටට පටවලා අත පිහිට ගන්න පාලකිනුත් අපි දැකලා තියෙනවා, අත්විඳලා තියෙනවා මේ මොහොත වෙන විට. සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ වෙලාවේ කරමින් සිටින කාර්යභාරය අති සුවිශේෂී කාර්යභාරයක්. ඒ කාර්යභාරය මේ වෙනකොට ඊටාම තීර්ණාත්මක සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙනවා කියන එක මේ රටේ ජීවත් වෙන ඕනම කෙනෙක් දන්න දෙයක්. ඊටාම අභාග්‍ය සම්පන්න අවස්ථාවන්ට මුහුණ දීමේ අනතුරක අපි ඉන්නවා කියන එක අපි හැමෝම දන්න දෙයක්. ඉතින් මම මේ රටේ ජීවත් වෙන පුරවැසියෙක් විදිහට මේ රටේ ජීවත් වෙන සියලුම පුරවැසියන්ගෙන්, අපේ ප්‍රේක්ෂකයන්ගෙන්, රසිකයන්ගෙන් ඊටාම ගෞරවයෙන් සහ ආදරයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ තියෙන වටිනම සම්පත මානව සම්පත. මේ මානව සම්පත ආරක්ෂා කර ගනිමින් හරියාකාරව කළමනාකරණය කරොත් අපිට මේ ව්‍යසනයෙන් ගොඩ එන්න පුළුවන්. මේක අභියෝගයක්. අභියෝග ජය ගැනීමට හැකියාවක් අපේ ජනතාවට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපේ රටේ ජනතාවගේ තියෙන සුවිශේෂීම දේ තමයි මානසික ගුණාංග වලින් හෙබි ජනතාවක් ඉන්නවා කියන එක අපි විශ්වාස කරනවා. ඉතින් මේ රටේ ජීවත් වෙන ගෞරවනීය තරුණයන්ගෙන්, තරුණියන්ගෙන්, අම්මලා තාත්තලාගෙන්, වැඩිහිටියන්ගෙන් මම ඊටම ගෞරවයෙන් ආයාචනා කරන්නේ එන්න පුළුවන් හැම කෙනාම Tamanට පුළුවන් විදිහෙන් මේ කාර්යභාරයට, මේ සත්කාරයට සම්බන්ධ වෙන්න. සමහරුන්ට පුළුවන් දේවල් ඊටාම සීමිත වෙන්න පුළුවන්. අපි මිල මුදල්වත් තමන්ට නොහැකි දේවල් අනිවාර්ය කර බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. අපිට කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රමදායකත්වය වෙන්න පුළුවන්, සමහරලාට කෑම එකක් දෙන වැඩක් වෙන්න පුළුවන්. ඉතින් මේ ස්වේච්ඡා බලකායට පැමිණෙන්න කියලා මම මේ රටේ ඉන්න පුරවැසියන්ගෙන් ආරාධනා කරනවා, ගෞරවයෙන් ආරාධනා කරනවා. අපිට මේ අභියෝගේ ජය ගන්න පුළුවන් කියන සුබවාදී බලාපොරොත්තුව හැමතිස්සෙම තියාගෙන මේ අභියෝගාත්මක අවස්ථාවේදී මේ රට මීට වඩා සුබවාදී තැනකට ගෙනියන්න ඔබගේ දායකත්වය ඔබට පුළුවන් ප්‍රමාණය ලබා දෙන්න කියලා මම ඊටම ගෞරවයෙන් ආදරෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා. අපි මේ අර්බුදය ජයගමු කියන විශ්වාසය හැමතිස්සෙම තියාගන්න කියන එකත් මම ඉල්ලා සිටිනවා. මගේ නම කිංස්ලි ලෝස්. මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි දැන් අවුරුදු ගානක ඉඳලා. මම වචන කීපයක්කින් ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙන්නේ තාමත් අසිරිමත් හදවත් ඉතුරු වෙලා තියෙන කොට්ටාසයට විතරයි. එහෙම කිව්වේ ලංකාව බැලුවත් ලෝකයේ බැලුවත් අධර්මිෂ්ඨකමයි, අදූරදර්ශී පාලනයයි, මෝඩකමයි, දුෂ්ටකමයි, අමනකමයි කොරෝනාවට වඩා වේගෙන් පැතිරෙන යුගයක අපි ජීවත් වෙන්නේ. ඒ අතරේ අසිරිමත් හදවත් කියන පිරිසක් තමයි මේ කාර්යයට එකතු වෙලා ඉන්නේ. මම විශ්වාස කරනවා මම ජීවත් වෙන රටේ තාමත් මනුස්සකම හදවතේ රැඳුන අසිරිමත් හදවත් තියෙන පිරිසක් ඉතුරු වෙලා ඉන්නවා කියලා. ඒක නිසා ඒ අයට ආයාචනය කරනවා කොරෝනාවට බය වෙන්න එපා. කොරෝනාව මාරාන්තිකයි. හැබැයි මට දැන් අවුරුදු 68යි. ඔය සමහරු හිතන විදියට හිතානිට මැරෙයි කියලා හිතාගෙන ඉන්න මිනිහෙක්. හැබැයි මම බය නෑ මේ ලෙඩේට. මම ඔබෙනුත් ඉල්ලා සිටින්නේ ඔබේ අසිරිමත් හදවතේ කැමැත්තට ඉඩ දීලා බයක් නැතුව
මේ අසිරිමත් හදවත් තියෙන පිරිසක් එකතු වෙලා කරපු කාර්යයට එකතු වෙන්න. සහෝදරවරුනි, සහෝදරියනි, එන්න. අපිත් එක්ක මේ අත්වැල බැඳ ගන්න. අපිට පුළුවන් දෙයක් කරලා මේ මැරෙන මිනිස්සු බේරගන්න. ඔබට බොහොම ස්තුතියි. මම චාන්දනී සෙනවිරත්න රංගන ශිල්පී. දැන් අවුරුදු ගානක් තිස්සේ කීපයක් තිස්සේ අපි දුක් වෙනවා, බය වෙනවා, කලකිරීමටපත් වෙනවා. මූණු පොතේ තියෙන දේවල් ගැන බොහොම කම්පාවටපත් වෙනවා. අපි අපිම පීඩාවටපත් වෙනවා. නමුත් ඒ ටික විතරක් ප්‍රමාණවත් නෑ කියන එක දැන් අපි කවුරුත් දන්නවා. තම තමන්ගේ ජීවිත විතරක් බේරගෙන මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න බෑ කියලත් දැනුවත් වීමක් අවශ්‍යයි. මේ අසිරි හදවත සංවිධානය ඒ වෙනුවෙන් තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැකි පමණින් පීඩාවටපත් වෙලා ඉන්න, ලෙඩේ නිසා පීඩාවටපත් වෙලා ඉන්න, ලෙඩේ නිසා මානසිකව පීඩාවටපත් වෙලා ඉන්න ඒ යම් කෙනෙකුට යම් කිසි සහනයක් ලබා දෙන්න තමයි මේ අපේ වෑයම. දැන් මේ වෙනකොටත් අපි එකිනෙකා අපි කියමු අපේ අසල්වැසියාව පවා අමතක කරන තත්යකට මිනිස්සුපත් වෙමින් ඉන්නවා. අසල්වැසියාට යම් කිසි විදිහකින් මේ ආසාදනයක් ඇති වුණා කියලා දැනගත්තොත් ඔහු දිහා නොබල ඔහුගෙන් පලා යන තත්යකට අපිපත් වෙලා ඉන්නවා. මං හිතන්නේ ඒ අමානුෂික තැනට අපිපත් විය යුතු නැහැ. අපි ආරක්ෂා වෙන්න අපේ ජීවිත බේරා ගන්න කල යුතු දේ අපිට උගන්වලා දීලා තියෙනවා. යම් කිසි වගකීමක් දරලා මේ රෝගය පැතිරෙන්න ඉස්සෙල්ලා අපි තියාගෙන හිටපු සම්බන්ධතා හරහාම ඒ අයවත් සුවපත් කරන්න යම් කිසි සහනයක් ලබා දෙන්න සේවාවක් කරන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ මේ වෙනකොට ජාතියක් විදිහට අපි අපේම අයව බේරගන්න, අපේම මිනිස්යන්ව බේරගන්න කරන ලොකු උපකාරයක් වෙනවා. ඒකයි මේ මොහොතේ කොවිඩ් වසංගතය ඇතුලේ රටක් විදිහට මනුෂ්‍ය විදිහට පුදුමාකාර බියකින් පුදුමාකාර ඇතිගැන්මකින් ජීවත් වෙන සමාජයක තමයි අද අපි එහෙම කතා කරන්නේ. මෙන්න මේ කාරණාවේදී මේ වසංගතය ඇතුලේ රජයේ ක්‍රියාපිළිවෙල සහ ඒ වැඩපිළිවෙල සියල්ලම අසාර්ථකයි කියලා අපිට දැන් පේනවා. ඒක මුලින්ම පෙන්눔 කරමින් තිබ්බා. නමුත් ඒක දැන් තවදුරටත් පේනවා. මොකද අපි තවදුරටත් මේ සම්බන්ධයෙන් රජයට දොස් කියලා හෝ බලධාරීන්ට දොස් කියලා හෝ කිසිම තේරුමක් නැහැ. මේ සම්බන්ධයෙන් අපි එකමුතුවක් විදිහට අසිරි හදවත කියන එකමුතුව අපි පිරිසක් එකතු වෙලා ආරම්භ කළා. ඉතින් ඒකට එකතු වෙන්න මේකේ මූලිකම කාරණාව තමයි තමන්ගේ ආරක්ෂාව තමන් සපය ගන්න කියන කාරණාව ඇතුලේ තමයි ආණ්ඩුව රජය හැමතිස්සෙම මිනිස්යන්ට කියන්නේ. මාධ්‍යන් හරහා එක මාධ්‍යන් හරහා. නමුත් තවදුරටත් තමන්ගේ ආරක්ෂාව නෙමෙයි අපි එකට ආරක්ෂා වෙන්න ඕනි කියන සාකච්ඡාවට ගේන්නේ. මේකෙදි ඔබට කරන්න පුළුවන් මොන විදියෙන් හරි මේකට දායකත්වය සපයන්න. තමුන් ගැන හිතලා ආත්මාර්ථකාමීව මේ වසංගතයේ මේ තියෙන ව්‍යසනෙන් ගොඩ එන්න බෑ. අපි එකතු වුණොත් අපි හැමෝටම එකතු වෙලා මේ අසරණලා ඉන්න රෝගීන්ට සහ මානසිකව පීඩා විඳින රෝගීන්ට අපි එකතු වෙලා මේ දෙයට සක්‍රීයව දායක වෙන්න මොන විදියෙන් හරි. ඉතින් මගේ ශේෂ්ත්‍රය ඇතුළු සහ අනිත් සියලුම මේ රටේ ඉන්න සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අසිරි හදවත කියන එකමුතුවට දායක වෙන්න. Tamanට මොන විදියෙන් හරි මේකට සම්බන්ධ වෙන්න. මේක ඇතුලේ අපිට මේ වසංගතයෙන් ගොඩෙන්න
පුළුවන්කමක් තියෙනවා. අපි එකමුතු වුණොත්, අපි තනි තනිව හිතුවොත්, තනි තනිව තමන්ගේ ආරක්ෂාව ගැන හිතුවොත් කවදාවත් අපිට ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා හැමෝගෙම මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉල්ලා සිටිනවා මේ අසිරි හදවත වටා එකතු වෙන්න කියලා. බොහොම ස්තුතියි. මම විදර්ශන කන්නංගර අද අපි මේ එකතු වෙලා ඉන්නේ මම හිතනවා සංකාරු ඉතාම තීරණාත්මක අවස්ථාවක එක් පැත්තක මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරක් නෙමෙයි සමස්ත සමාජයේම අරාජිකත්වයකට ගොදුරු වෙලා තියෙනවා එක් පැත්තක ලෙඩ දුක අනිත් පැත්තෙන් සාංකාව අනිත් පැත්තෙන් ආර්ථික දේශපාලන අර්බුදය මේ සියල්ල එකට කැටිවිච්ච යම්කිසි විදිහේ සාකල්‍යතාවාදී යම්කිසි ආකාරයකට සාකල්‍යමය නැත්නම් ඒ සමස්තාර්ථයෙන්ම සමාජයේ කඩාවැටීමක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ අපි එකතු වෙලා තිබෙන්නේ අද හමුව මේ සංවිධානාත්මකව යම් ස්වේච්ඡා බලවේගයක් විදිහට මේ සෞඛ්‍ය ප්‍රශ්නයත් එක්ක මූලික වෙලා මේ අපි එකතු වෙලා තියෙන මේ බලවේගය මම හිතනවා සෞඛ්‍ය ප්‍රශ්නයට යහා ගිය මේ සමාජයේ නැවත රැකගැනීමේ නැත්නම් සමාජයේ නැවත ගොඩනැගීමේ සහ සමාජයේ නැවත ආරක්ෂා කිරීමේ සහ මේ අරාජිකත්වයකට යන්න තිබෙන මේ ගමන යම් ආකාරයකට වැළැක්වීමේ සමස්ත ප්‍රශ්නයක් එක ගැට ගැහිලා තියෙනවා. ඒකට තමයි අපි මේ හැදිහත් වෙන්නේ අසිරි හදවත නමින්. මම හිතනවා ඒ නිසා මේ ඒකේ ආරම්භයක් විදියට තමයි මේ අතරම සෞඛ්‍ය පීඩාවට පත් වෙලා තියෙන අපේ මේ ගමේ ඉන්න ස්පිරිතාලේ ඉන්න ඊටම පීඩාවට පත් වෙලා තියෙන ආර්ථික වශයෙන් ආහාරමය වශයෙන් මේ සියලු මාංශ වලින් පීඩාවට පත් වෙලා තියෙන පිරිස් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි මේ ආරම්භය ගන්නෙ. ඒකම අපි දන්නා මේ කොවිඩ් වසංගතයේ ප්‍රශ්නේ ඇති වුණේ මේ අතරම සෞඛ්‍ය ප්‍රශ්න නිසාම නෙමෙයි. මේ සෞඛ්‍ය ප්‍රශ්නයට විසඳුමක් දෙන්න අවශ්‍ය පාලනාධිකාරිය මේ අසමත් වීමේ ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. අපි දකිනවා මුල ඉඳන්ම මේ ආණ්ඩුව ඇතුළු මේ තිබ්බ පාලන අධිකාරියන් මේ ප්‍රශ්නට මැදිහත් උනේ යම් ආකාරයකට ඉහළ සිට පහළට මේ අධිකාරීත්වයක් යම් කිසි විදිහේ මර්ධනයක් යම් කිසි ආකාරයක බලහත්කාරයක් විදියට තමයි මේ தත්ත්වය පාලනය කරන්න උත්සාහ කළේ. මේ කියන්නේ ඒකට අවශ්‍ය ආයතන තමයි කාර්ය සාධන බලකා තමයි නිර්මාණය කළේ. නමුත් අපි දැන් හකිනවා ඒ සියල්ල අසමත් වෙච්ච මොහොතක අපි ඉන්නේ. ඒ නිසා අපිට දැන් සිද්ධ වෙනවා යම් ආකාරයකට ඉහළ සිට පහළට කොවිඩ් වසංගත ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න නෙමෙයි යම් කිසි ආකාරයකට පහළ සිට ඉහළට ක්‍රියාත්මක වෙන ආකාරයේ ජනතාවගේ බිම්මට්ටමේ ඉඳලම මේ විදිහට සෞඛ්‍ය ප්‍රශ්නෙන් පීඩා විඳින ජනතාවට අවශ්‍ය වෙන සහනය ලබා දීමේ කණ්ඩායමක් සංවිධානයක් පෙරමුණක් බලවේගයක් ජනතාව අතරින්ම නිර්මාණය කර ගැනීම අවශ්‍යතාව මතුවලා තියෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් කොවිඩ් ප්‍රශ්නේ අද හෙට ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේකේ සෞඛ්‍ය ප්‍රශ්නේ පවා තව අවුරුද්දක් දෙකක් හැදෙන්න පුළුවන්. ඒක මේ සෞඛ්‍ය ප්‍රශ්නෙන් පසු ඇතිවන ආර්ථික දේශපාලන පසු කම්පනයන් තවත් අවුරුදු කිහිපයකට මේක විහිදෙනවා. ඒ නිසා මේක හුදකලා සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. සියලුම ශේෂ්ඨා බැදිච්ච මේ සමස්තයක් වශයෙන් සමාජයටම අදාළ වෙන මේ සමාජයම නැවත ආරක්ෂා කිරීමේ සමාජයම නැවත ගොඩනැගීමේ අවශ්‍යතාවයක් එක ගැට ගැහිලා තියෙන මේ ඉදිරියක් තමයි අපිට එන්නේ. ඒ නිසා මම හිතනවා අද මේ අසිරිය හදවත් විදියට මේ අපි මේ සියලුම දෙනා වෘත්තීය සමිති කලාකරුවන් ආචාර්යවරුන් බුද්ධිමතුන් සිවිල් ක්‍රියාකාරිකයන් ඒක වාමාංශික සංවිධාන පක්ෂ මේ සියල්ල එකතු වෙලා ඉන්නේ මෙන්න මේ අරමුණ වෙනුවෙන් මේ අරමුණත් එක්ක ජයග්‍රහණය කරමින් මේ සෞඛ්‍ය උවදුර ඉස්සෙල්ලම ඊටාම ඉක්මනින් පීඩාවටපත් ජනතාව ආරක්ෂා කිරීම කියන කාරණේට අපි උර දෙමු. ඒ වෙනුවෙන් කැප වෙමු. මෙන්න මේ පරාර්ථකාමී කාර්යයේ විසින් යම්කිසි ආකාරයකට මේ සමාජයේ දැන් පත් වෙලා තියෙන ආතතිය සහ නිද්‍රාශීලී බව ඒකම හැකිලුණු ස්වභාවය අපිට ජය ගන්න අපි උත්සාහ කරමු. මේ ජයග්‍රහණයත් එක්ක තමයි සමාජයේ නැවත අනෙකුත් ශ්‍රේෂ්ඨ කරා යන්න වෙන්නේ. ඒක කලාකාරයන්ට කලාව කරන්න මේ අනෙකුත් ශ්‍රේෂ්ඨ වලට Tamanගේ කටයුතු කරගෙන යන්න නම් මේ ප්‍රශ්නේ අපි ඉතාම ඉක්මනින් මේ සෞඛ්‍ය ප්‍රශ්න ඇතුළු කාරණා ඉතාම ඉක්මනින් විසඳන්න වෙනවා. ඒ නිසා මේක අපේ කාර්යයක්. ඒක හුදු ආණ්ඩුවක හෝ රාජ්‍යයක හෝ නැත්නම් මිලිටරි එක කාර්යයක් පමණක් නෙවෙයි. මේක අපි හැමෝගෙම කාර්යයක්. එතනින් පස්සේ තමයි සමාජයක් විදිහට අපිට යන්න තියෙන ඉදිරි ගමන. මේ සමාජයේ අනිකුත් අවකාශයන් ඒ වර්ධනය කරන ගමන අපිට යන්න වෙන්නේ. ඒ නිසා අපි එක් වෙමු. ඒකම මේ අරගෙන අපි දිගටම අරගෙන මේ සෞඛ්‍ය උවදුර අපිට ජය ගන්න පුළුවන්. ඒ අදිෂ්ඨානය අපිට තියෙනවා. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු මේ හදිසි හදවත් ව්‍යාපෘතිය සමග
මේ අපි සමම එකතු වෙමු කියන ආරාධනාව කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. මම ලහිරු විරසේකර ජාතික කමිටු සමාජික Youth for Change වෙනසක තාරුණ්‍ය සංවිධානය අපි අද දවසේදී මේ අසිරි හදවත් සංවිධානයේ ආරම්භක මාධ්‍ය හමුව සහ අසිරි හදවත් සංවිධානයේ විදිහට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න නියමිත වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙන හේතුවක් තියෙනවා. අපි දන්නවා අපි Youth for Change සංවිධානය ඇවිල්ලා පහුගිය කාලේ මේ රටේ පරිසර ප්‍රශ්න, තරුණයන්ගේ රැකියා ප්‍රශ්න, ඒ වගේම තමයි විශේෂයෙන් මේ වසංගත තත්ත්වයක් එක්ක මතුවලා තිබුණු විවිධ ප්‍රශ්න වෙනුවෙන් සමහර වෙලාවට මහපාරට බැහැලා උද්ඝෝෂණය කරමින් හිටපු සංවිධානයක්, ඒවට මැදිහත් වෙච්ච සංවිධානයක්. ඒ වගේම තමයි මේ රටේ තරුණ ප්‍රජාවත් එක්ක පහුගිය කාලේ යම් ක්‍රියාකාරකම් වල නිරත වෙච්ච සංවිධානයක්. ඒ தত্ত্বය ඇතුළෙන් අපි දන්නවා මේ ලෝකෙ පුරාම දැන් ඔප්පු වෙලා ඉවරයි මෙවැනි වසංගතයක් හමුවේ අපි සියලු දෙනා ජීවත් වෙන ලෝකේ පාලනය කරන පාලන තන්ත්‍රයට හැකියාවක් ලැබිලා නැහැ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න. අඩුම තරමේ මේ වෙද්දි මේ වසංගතයේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙන විසඳුමක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන වැක්සින් එක මේ එන්නත්කරණය පවා සාධාරණව ලබා දීමේ හැකියාවක් නැහැ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි. මෙවැනි වසංගතයක් හමුවේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා Taman ගාව ගොඩ ගහපු ලාභ කඳු පිටින් ගොඩ ගහලා තියෙන ලාභ ඒ වෙනුවෙන් යොදවන්න මේ ලෝකේ කොහෙවත් ඉන්න ධනපතියන් කටයුතු කරන්නේ නැහැ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි. එහෙනම් මේ වසංගතයේ පළවෙනි රැල්ල ආපු වෙලාවේදී විශේෂයෙන් අපේ රටේ පළවෙනි රැල්ල ක්‍රියාත්මක වෙච්ච වෙලාවේදී අපි සංවිධානයක් විදිහටත් අපේ රටේ පාලකයන්ට අපි දැනුම් දුන්නා මේක මෙහෙම කරන්න බෑ. මේ ආරක්ෂක අංශ වලට දුන්නා කියලා මේක යුද්ධයක් නෙවෙයි. අවි ආයුධ දැක්කම වෛරස් එකක් බය වෙලා දුවන්නේ නැහැ. ඒ නිසා මේක කරන්න නම් මේ ගම්මට්ටමින් තියෙන ප්‍රාදේශීයව තියෙන මේවට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙන පිරිස් එකතු කරගෙන සංවිධාන ව්‍යුහයක් ගොඩනගන්න අපි ලෑස්ති ඒවට සම්බන්ධ වෙලා වැඩ කරන්න. නමුත් එවැනි කිසිදු ව්‍යුහයක් අපි දන්නවා පහුගිය කාලේ සක්‍රියව සම්බන්ධ කරගත්තේ නැහැ. අවසානයේට මේ ග්‍රාම සේවක මහත්තුරුන්ට පෞල් සෞඛ්‍ය සේවිකාවන්ට මේ සියලු දෙනාට කියන්න උනා එක වෙලාවකදී අපි මේ සේවාවන් වලින් ඉවත් වෙනවා. ඒ කියන්නේ අඩුමතරම මේ සෞඛ්‍ය අංශවල කාර්ය මණ්ඩල හරි සම්බන්ධ කරගත්ත එවැනි ව්‍යුහයක් හදන්න අසමත් වෙනවා. ඒ නිසා අපි දන්නවා අපි සියලු දෙනාටම මේවා ඉල්ලලා අරගල කරන්න. පහුගිය කාලේ අපි දන්නවා මේවා ඉල්ලලා ඒ කියන්නේ ජීවිත ආරක්ෂාව වෙන මොකුත් නෙවෙයි මිනිස්සුන්ට උනේ මිනිස්සු පාරට බැස්සේ වෙන මොකුත් ඉල්ලලා නෙවෙයිනේ. ඒ කියන්නේ එන්නත දෙන්න කියලා සෞඛ්‍ය සේවකයන්ට එළියට එන්න උනානේ. දැන් මෙවැනි අර්බුදකාරී තත්වයක අපේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න අසමත් වෙච්ච සමාජයක තමයි ජීවත් වෙන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා ඒ අසමත්කම එලෙස තිබියදී දැන් අපිට පුළුවන් සංවිධානය වෙන්න. මේක මේ තුන්වෙනි රැල්ලක් ඇවිල්ලා මිනිස්සු දවසකට 200කට වඩා මැරෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙන වෙලාවක අපි කතා කරද්දී අපි පළවෙනි රැල්ල වගේ ආරම්භයට ගියොත් එහෙම ඒ වෙලාවෙත් ගම්වල හිටපු තරුණියෝ මේ වැඩේ කරා. ගම්වල හිටපු ස්වේච්ඡාවෙන් වැඩ කරපු සහෝදර සහෝදරියන් මේ වැඩේ කරා. Tamanගේ ගමේ ඉන්න සායනයට යන්න බැරි වයසක අයගේ ක්ලිනික් කාඩ් ටික එකතු කරලා ගිහිල්ලා බෙහෙත් ටික ගෙනත් දුන්නේ වුන්. අපි දන්නවා එළවලු ටික ගෙනල්ලා, හාල් ටික ගෙනල්ලා ගම්වල බෙදලා දෙන වැඩපිළිවෙලක් තරුණ තරුණින් කරා. හැබැයි දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ලෙද්දී අපිට පේනවා හැමෝම අමාරුවෙන් ඉන්නේ. හැමෝම යම් කිසි බිඳ වැටීමක ඉන්නේ. හැබැයි මේ බිඳ වැටීම කියන්නේ සමාජයේ අර්බුදයට යන බිඳ වැටීම. එහෙනම් අපි හිතනවා ආණ්ඩුව පැත්තේ මේ වගකීම් ඉෂ්ට කරන්නේ නැති එක තිබියදී ඒ වෙනුවෙන් අරගලයක් සමාජ ක්‍රියාත්මක කරමින් තිබියදී ඒ අරගලයේ ලෙසම තියාගෙන අපි සංවිධානය විය යුතුයි. අර සංවේදී වෙච්ච තරුණ සහෝදර සහෝදරියන්ට තරුණ කණ්ඩායම් වලට අපි තරුණ සංවිධානයක් විදිහට කියනවා. අසිරි හදවත් සක්‍රිය කිරීම, අසිරිමත් කිරීම කළ හැක්කේ ඔබට. අසිරි හදවත් ව්‍යාපෘතිය සක්‍රිය කිරීම, අසිරිමත් කිරීම කළ හැක්කේ අන්න ඒ විදිහට සංවේදී වෙච්ච තරුණ තරුණියන්ට. මම හිතනවා මෙතන ඉන්න කලාකරුවන් නියෝජනය කරපු ඒ සහෝදර සහෝදරියන් කිව්වා මේකට මේ සමාජෙම බිය වෙලා තියෙන වෙලාවක අපි නොබියව එළියට එන්න ඕන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි කියනවා දැන් මේ වසංගතයෙන් මිදීම සඳහා මේ වසංගතයට එරෙහි
මිනිස් පෞර ශක්තිමත් කිරීම සඳහා අපි මේ රටේ තරුණ තරුණියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. එන්න මේවට අත්වැල් බැඳ ගන්න. අපි හැකි විදියට සංවිධානය වෙමු. තනි තනියෙන් අපිට කරන්න පුළුවන් වෙච්ච කාර්යභාරය දැන් කරලා අවසන් අපි සියලු දෙනාට එලෙස කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් දැන් තියෙන්නේ සාමූහිකව මේ වැඩේට මැදිහත් වෙන එක. අපි දන්නවා මෙතන වෛද්‍යවරු ඉන්නවා, කලාකරුවන් ඉන්නවා, වෘත්තීය සමිති Tamanට පුළුවන් පැත්තෙන් මේකට සම්බන්ධ වෙන්න කැමැති. ඒ නිසා අපි හිතනවා මේකට වැඩිම ජවය, ශක්තිය මේ අසිරිය දෙන්න පුළුවන් මේ රටේ තරුණ තරුණියන්ට. ඒ නිසා අපි තරුණ සංවිධානයක් විදියට ඔබෙන් ඉල්ලා හිටනවා, මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටනවා මේ අසිරි හදවත් එක්ක එකතු වෙන්න, මේ ව්‍යසනයෙන්, මේ වසංගතයෙන් මේ සමාජය බේරගන්න වැඩේට අපි සියලු දෙනා එක්ක මැදිහත් වෙමු කියන පණිවිඩය තමයි අපිට අද දවසේදී ලබා දෙන්න තියෙන්නේ. මම තාරික දී කියනගේ වෛද්‍යවරයෙක් වෙනුර පරපුර සංවිධානය නියෝජනය කරමින් තමයි සම්බන්ධ වෙන්නේ. මේ අසිරි හදවත ස්වේච්ඡා සංවිධානය මං හිතන්නේ අපි අරමුණු පැහැදිලි කිරීමේදී සඳහන් කරා මේ වෙලාවේ විශාල ප්‍රමාණයක් රෝගී වෙලා ඉන්න පිරිස හෝම් අයිසොලේෂන් කියා ඒ කියන්නේ ගෙදර හුදෙකලා වෙමින් ප්‍රතිකාර ලබන මට්ටමක ඉන්නවා. එතකොට රෝගී වෙච්ච පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමේ ඒවා ධාරිතාවය ඉපිල යාමේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම අවස්ථාවක ඒ අතරතුරේ තවදුරටත් රෝගීන් වාර්තා වෙමින්, රෝගය බෝ වෙමින් සහ ඒ රෝගී වූ පිරිස මරණයටපත් වෙන ප්‍රමාණය වැඩි වෙමින් තියෙන මොහොතක තමයි මේ කාරණයට අපි අසිරි හදවත මේ සංවිධානය හදාගෙන මේ ඉදිරියට යන්න ඔබේ ස්වේච්ඡා දායකත්වය අපේක්ෂා කරන්නේ. ඉතින් මේකෙදි අපි වෛද්‍යවරුන්ගේ සංවිධානයක් විදිහට අපි විශේෂයෙන් සියලුම දෙනාගෙන් ඉල්ලනවා දැන් මේ වසංගතය නිසා බියටපත් වෙලා ක්‍රියාකාරීත්වයෙන් මිදිලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි යම් පිරිසක් මේ ගෙවල් වල රෝගී වෙලා ඉන්න පිරිස රෝහලට ගෙනියන්න ඒ වගේම මොන හරි අවශ්‍ය දේවල් ලබා දෙන්න මැදිහත් වීමක් කරනවා. එතකොට මෙන්න මේ කාරණා යම්කිසි සංවිධානාත්මක විදිහකට කරගත්තොත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය. ඒ කියන්නේ අපි දන්නවා මේකේ හැම කෙනාටම මේ රෝගීන් වෙනුවෙන් යමක් කරන්න යද්දී, රෝගී වෙච්ච ගෙදරකට උදව් කරන්න යද්දී යම් අවදානමක් ගන්න සිද්ධ වෙනවා. හැබැයි මනුෂ්‍යත්වය ඉස්සරහට ගන්න ඕන වෙලාවක් මේක. ඒ අවදානම තියෙද්දී මනුෂ්‍යත්වය ඉස්සරහට ගන්න ඕන වෙලාවක් මේක. අන්නේ මනුෂ්‍යත්වයේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ඒ අවදානම අඩු කර ගැනීමට අවශ්‍ය දැනුම. ඒ දේවල් කරගන්නේ කොහොමද? අපිට ගමේ තව කෙනෙක්ට උදව් කරන්න යද්දී ඒ සඳහා රෝගය සම්බන්ධයෙන් මොන වෙලාවදීද අපි රෝහලට ගෙනියන්න ඕනේ, මොනවද කළ යුත්තේ කියන සම්බන්ධයෙන් තාක්ෂණික කාරණේදී අපි විශේෂයෙන්ම මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන සියලු දෙනාට ඒ දායකත්වය ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දෙන්න සහ අපිට හැකි අවස්ථාවලදී මම හිතන්නේ මේ වෙද්දිත් බොහෝ වෛද්‍යවරුන් තමන්ගේ රාජකාරියේ නොබ්බට ගිහිල්ලා තමන්ගේ හිතමිතුරන්ට ගමේ පිරිසට උදව් කරන තත්යකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක යම්කිසි සංවිධානාත්මක ස්වරූපයකින් කරන්න කියලා අනෙකුත් සියලුම වෛද්‍යවරුන්ට ආරාධනය කරමින් මේ අවස්ථාව අපි මේ ස්වේච්ඡා ක්‍රියාකාරීත්වයේ ඔස්සේ වසංගතයට මුහුණ දීම සඳහා මේ කරන වැඩේට මේ උපරිම සහයෝගය ලබා දෙන්න, Tamanට හැකි පමණින් උපරිම සහයෝගය ලබා දෙන්න කියන ආයාචනය කරමින් මම නතිනවා. ස්තුතියි. මම වෛද්‍ය ධම්මික පතිරණ සමස්ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම්. මම හිතන්නේ වසංගතයට එරෙහි මිනිස් පෞරක් ගොඩනගලා ඒ වෙනුවෙන් සංවිධානයක් විදියට අසිරි හදවත සංවිධානයක් හදලා අද වෙනකොට මේ රටේ ජනතාවට මේ සංවිධානය විසින් ආයෝජනය කළ ඉන්නේ අද වෙනකොට මේ පවතින සමස්ත අර්බුදය ඒ කියන්නේ එක පැත්තකින් ආර්ථික අර්බුදය ඔඩුදුවල යද්දී රටේ ඩොලර් සංචිත නැති වෙලා තියෙද්දී බරපතල ආර්ථික අර්බුදයකට රට මුහුණ පාලා තියෙනවා. ඒ වගේම මේ වසංගත තත්ත්වය හමුවේ
සෞඛ්‍ය ශාස්ත්‍රය ඒ වගේම අනිකුත් සියලුම ශාස්ත්‍ර බරපතල අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයට දරා ගන්න බැරි ප්‍රමාණයට රෝගීන් සංඛ්‍යාවක් ඇති වෙලා තියෙනවා. මේකට මුල් වුණ හේතු අපි වෙනමම සාකච්ඡාවක වෙනමම කතිකාවක් කළ යුතුයි. අද වෙනකොට වසංගතයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල යම් මට්ටමක සාර්ථකත්වයක් දැක්වුවත් වැඩි ප්‍රමාණයක් අසාර්ථක වෙලා තියෙනවා. මොකද හේතුව මේ රටේ ජනතාවගෙන් අද දවසකට 200කට ආසන්න සංඛ්‍යාවක් මිය යනවා. ඒ මිය යන ප්‍රමාණය ගත්තහම ඒ අවුරුදු 65ට වැඩි පුද්ගලයෝ තමයි මිය යන්නේ. එතකොට ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල දැනට අවුරුද්දක තිස්සේ ක්‍රියාත්මක වුණත් මේ අවුරුදු 60ට වැඩි සම්පූර්ණ ජනගහනය ප්‍රතිශක්තිකරණය කළා ඉවර කරගන්න බැරි මට්ටමකට මේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලේ අසාර්ථකත්වයක් ඔප්පු වෙලා තියෙනවා. එතකොට ඒ කාරණා තුල එහෙම වෙද්දී එතකොට රටේ ජනතාවට සෞඛ්‍ය ප්‍රශ්නය විසඳ ගන්න ඔවුන්ගේ ගෙවල් වලට ඒ කියන්නේ කොවිඩ් රෝගීන්ට සංකුලතා නැති රෝගීන් ගෙවල් වල තියලා ඔවුන්ගේ ඥාතීන්ටම බලා ගන්න කියන තත්වයකට සෞඛ්‍ය තත්ත්වය සෞඛ්‍ය සිස්ටම් එක ඇද වැටලා තියෙන වෙලාවක තමයි අපි මේ අසිරි හදවත කියන සංවිධානයකට එකතු වෙලා මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ ඔවුන්ගේ හදවත් ඇතුලේ තියෙන අසිරි හදවත අවදි කරලා මේ කාර්යයට පෙරදරි කරගෙන ඔවුන් එන්න දිස්ත්‍රික්ක මට්ටමේ සංවිධාන හෙටනිද්ද බිහි වෙයි. ඒ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වෙලා මේ රටේ රෝහල් වල ඉන්න රෝගී ජනතාව, ගෙවල් වල ඉන්න රෝගී ජනතාව සඳහා උදව් කිරීමට අපකැපෙලලා වැඩ කරමු කියන පණිවිඩය තමයි අසිරි හදවත සංවිධානයේ විදියට එකතු වෙච්ච සමස්ත ලංකා රජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමයෙන් මේ රටේ ජනතාවට දෙන පණිවිඩය. අද වෙනකොට සමාජයේ ඉන්නවා සෑහෙන පිරිසක් මේ ස්වේච්ඡාකාරයට ස්වේච්ඡා සේවයට කැප වෙන්න කැමති, කැප වෙන්න ස්ථානයක් නැති, ආයතනයක් නැති කම නිසා ඔවුන් නිහඬව ඉන්න. එතකොට වසංගතයට එරෙහි ජනපෞර ගොඩනගමින් අසිරි හදවත සංවිධානය අද වෙනකොට මේ රටේ සමස්ත ජනතාවට අසිරි හදවත් තියෙන රටේ ස්වේච්ඡා සේවයට කැප වෙන්න පුළුවන් තරුණ පරපුරට මධ්‍යස්ථානයක් අද දවසේ ඉඳලා විවෘත වෙනවා. ඔවුන්ට අපි ආරාධනය කරනවා මේ මධ්‍යස්ථානයට එකතු වෙන්න. එකතු වෙලා මේ රටේ තියෙන මේ සෞඛ්‍ය ප්‍රශ්නයට යම්කිසි දායකත්වයක් දක්වලා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න මේ කොවිඩ් වසංගතය නිසා ඇති වෙලා තියෙන සෞඛ්‍ය ප්‍රශ්නය විසඳන්න අපි මැදිහත් වෙමු කියන පණිවිඩය දෙමින් මම මගේ කතාව හමාර කරන බොන්සු. අපිට මොනවාරි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන කරුණු තියෙනවා නම් මාධ්‍යවේදී සෞදුන්ට අපි අවස්ථාව ලබා දෙනවා ඉදිරිපත් කරන්න. විශේෂයෙන් අපිව සම්බන්ධ කරගන්න දැනට අපි දුරකථන අංක දෙකක් අපි ඉදිරිපත් කරලා යොමු කරලා තියෙනවා. එකක් 0.113 455 900 0.113 455 900 අනිත් එක 0.705 126යි 0.74 0.705 126යි 0.74 මේ දුරකථන අංක දෙක හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම අපි Facebook කරහා Facebook පිටුවක් ක්‍රියාත්මක කරනවා මේ නමින් අසිරි හදවත නමින්. ඒ හරහාත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම අපි මාධ්‍යවේදී සහෝදර සහෝදරයන්ගේ මාධ්‍ය ආයතනවලුත් විශේෂ ඉල්ලීමක් කරනවා. පසුගිය කාලයේ දිගින් දිගටම මේ සමාජයේ තුල හැම පැත්තෙම අහන්න හම්බුනේ අපිට මේ ගැටුම්කාරී සහ යම්කිසි ආකාරයේ මේ අර්බුදයේම ඇතුලේ ගමන් කරන ස්වරූපයක්. අපි උත්සාහ කරන්නේ මේකට ආරම්භයක් දෙන්න. මේකට සමාජීය සක්‍රියත්වයක් අවශ්‍යයි. සමාජ ව්‍යාපාරයක් බවට අපි තව මේක පුළුල් කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය ප්‍රචාරය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම මේ වෙනකුණුත් රෝහල් වල මේ සඳහා විශාල කැපකිරීමක් කරපු අය ඉන්නවා. අපි දන්නවා වෛද්‍යවරු ඉන්නවා, තමන්ගේ සේවයෙන් එළියට කියලා වැඩ කරපු. හෙදියෝ ඉන්නවා, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සහෝදර සහෝදරයන් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ සේවයෙන් එහාට කියලා වැඩ කරපු අය ඉන්නවා. ජීවිත අවදානමක් කරන් වැඩ කරපු අය ඉන්නවා. ජීවිත පරිත්‍යාග කරපු අය ඉන්නවා. අපි මේ හැම කෙනෙක්ටම කරපු මේ සේවය අපි බොහොම පැහැදිලිව අපි ආචාර කරනවා. අපි මේකට සහාය දක්වන වැඩකට තමයි අපි අවතීර්ණ වෙන්නේ. ඒ වගේම ගම් මට්ටමින් ඉන්නවා. මෙතන දිගින් දිගටම සඳහන් වුණා. දැනටමත් ස්වේච්ඡාවෙන් විවිධ දේවල් කරපු ඒ හැම කෙනෙක්ටම අපි ඉල්ලා හිටනවා මේ වැඩේ ටිකක් සංවිධානාත්මකව කරන්න පෙරට එන්න කියලා. ගැටළු මොනවා හරි තියෙනවා අපි අවස්ථාවක් ගමු.
හරි එහෙමනම් බොහොම ස්තුතියි මාධ්‍ය හමුවට සම්බන්ධයෙන් පිළිබඳව අපි පුංචි සංග්‍රහයක් ලෑස්ති කරලා ඒකත් බුක් විඳින්න කියලා බොහොම සහෝදරත්වයෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි. Ya, me